රසායනික ගණනීය යටතේ එන මවුලේ පිළිබඳව සංකල්පයේ පිළිබඳව අපි මේ පාඩමේ සිට කතා කරන්නට සූදානම් වෙනවා. එතකොට අපි මේ වෙනකොට රසායනික ගණනයට අදාළව මූලික කරුණු පසුගිය වීඩියෝ පාඩම් මාලා ගණනාවක් තුලින් ඔයගොල්ලන්ට ඉදිරිපත් කළා. එතකොට ඒ කරුණු ඔයගොල්ලෝ මේ වෙනකොට හොඳින් අධ්‍යයනය කරලා ඇතයි කියලා මම විශ්වාස කරනවා. හොඳයි. එතකොට දැන් ගණනීය ගැන කතා කරනකොටම ඔයගොල්ලෝ සමහරට අර පසුගිය වීඩියෝ බලනකොට ඔයගොල්ලෝ හිතනවා ඉතින් කෝ ගණන් නැහෙනි, කෝ මවුල ගණන් නැහෙනි, ද්‍රාවණ ගණන් නැහෙනි, ස්ටොයිකියෝමිතිය ආශ්‍රිත ගණනය කිරීම නැහෙනි, ওই වගේ දේවල්. ඉතින් ඔන්න දැන් මේ පාඩමේ ඉඳලා අපි මේ සරල ගණනීය කිරීම සිද්ධ කරන්නේ කොහොමද කියන එක කතා කරනවා. ඒතර ඒ යටතේ අපිට වැදගත්ම වෙන සිද්ධියක් තමයි මවුලේ පිළිබඳව කතා කිරීම. ඉතින් මේ මවුලේ කියන සංකල්පය ඕගොල්ලෝ O level පන්තියේදීත් අහලා තියෙන එකක්. මවුලය. ඉංග්‍රීසියෙන් කියන්නේ මෝල් කියලා මවුලය. ඉතින් මේ මවුලය කියන සංකල්පයට ගොඩක් අය බයයි. දැන් මේක ආශ්‍රිත ගණනීය කිරීම කොච්චර කරත් කොච්චර මේක ඉගෙන ගත්තත් මේක හරියට තේරුම් අරන්නේ. ඉතින් අපි ඉස්සල්ලාම ඒ නිසා මේ මවුලේ කියන සංකල්පය තේරුම් ගන්නට උත්සාහ කරමු. ඉතින් ඒ සංකල්පයේ යෙදෙන විදිහ තමයි අපි ගණනය කිරීම වලදී ගණිතමය ගැටලු ලෙස ඉදිරිපත් කරන්නේ. හොඳයි. එතකොට මේ මෙන්න මෙහිම අපිට මේ සංකල්පයේ තේරුම් ගන්න පුළුවන්. දැන් අපි රසායන විද්‍යාවේදී කිසියම් කාර්මිකව යම් කිසි දෙයක් අපි නිෂ්පාදනය කරනවා නම් මොන හරි දෙයක් අපි නිෂ්පාදනය කරනවා නම් එහෙම නැත්නම් අපි රසායනික විද්‍යාගාරයේදී පරීක්ෂණයක් සඳහා කිසියම් ද්‍රව්‍යයක් අපි උපයෝග කර ගන්නවා නම් එතකොට මෙන්න මේ වගේ කාර්යයන් වලදී අපිට මේ පරමාණුත් එක්ක අණුත් එක්ක අයනත් එක්ක තමයි කටයුතු කරන්න වෙන්නේ. එතකොට අපි මේ වගේ කාර්යයන් වලදී යොදා ගන්න මේ සංයෝග සතුව ඒ සංයෝගයෙන් අපි යම් කිසි ප්‍රමාණයක් ගත්තම එතන මේ පරමාණු එහෙම නැත්නම් අණු එහෙම නැත්නම් අයන කියන ඒවා අතිවිශාල සංඛ්‍යාවක් තියෙනවා. අතිවිශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒක උදාහරණයකින් පැහැදිලි කළොත් ඔයගොල්ලෝ හිතන්න අර අපි ජලය ගන්නවා මිලිලීටර් 5ක්. ජලය මිලිලීටර් 5ක්. අපි අර බෙහෙත් බොනකොට එහෙම පාවිච්චි කරන්නේ පොඩි හැන්දක් ආන් ඒකකින් එකක් විතර. මේක හැමෝම දැකලා තියෙනවනේ. මේ හැන්දෙන් එකක් විතර ජලය ගන්න. ඒතර එතන මිලිලීටර් 5ක් පමණ තියෙනවා. මේ ජලය මිලිලීටර් 5 ගත්තම මේ ජලය මිලිලීටර් 5 තුල තියෙනවා ජල අණු. ජල අණු. ජල අණු තියෙනවා. ඔයගොල්ලෝ හිතන්නේ මේ අර ජලය මේ සැහැන්දක් විතර ප්‍රමාණයක් ගත්තම ඒ කියන්නේ මිලිලීටර් 5ක් ගත්තම අර අපි කුඩා කාලේ බෙහෙත් බොනකොට පාවිච්චි කරන අර බෙහෙත් චුට්ටක් විතර ප්‍රමාණයක් ගත්තම මෙතන ජල අණු කීයක් විතර ඇද්ද? මෙතන ජල අණු කීයක් විතර ඇද්ද? ඔබට හිතන්න පුළුවන්ද කොච්චරක් විතර ඇති කියලා? ඒතර ඔයගොල්ලෝ කියයි ජල අණු විශාල සංඛ්‍යාවක් තියෙනවා. එහෙම නැත්නම් අපි කියයි ජල අණු අතිවිශාල සංඛ්‍යාවක් තියෙනවා. ওই වචන අපි පාවිච්චි කළාට ඇත්තටම අපි මේ ප්‍රමාණය පිළිබඳ හරි අවබෝධයක් අපිට ලැබෙනවාද කියන එක සැකයි. ප්‍රමාණය පිළිබඳව හරි අවබෝධයක් ලැබෙනවාද කියන එක සැකයි. මම එහෙම කියන්නේ මෙන්න මේකයි. දැන් අපි හිතමු ජල අණුම 10ක් තියෙනවා. ජල අණු 10ක් තියෙනවා. ඒතර ඔයගොල්ලෝ ජල අණු සුළු සංඛ්‍යාවක් තියෙනවා කියලා කියන්නේ. අපි හිතමු ජල අණු 1000ක් තියෙනවා. එතකොට අපි කියන්න පුළුවන් ජල අණු විශාල සංඛ්‍යාවක් තියෙනවා. ජල අණු විශාල සංඛ්‍යාවක් තියෙනවා. 10 තුන්වෙනි ඵලයක්. ඒතර අපි ජල අණු හිතමු 10000ක් තියෙනවා. 10 හතරවෙනි ඵලයක්. ඒතකොට අපි කියනවා ජල අණු ගොඩක් තියෙනවා. විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒතර අපි හිතමු ජල අණු ලක්ෂයක් තියෙනවා. 10යි 10000යි ලක්ෂයයි 10යි 5යි
එතකොට අපි කියනවා ජලාණු විශාල සංඛ්‍යාවක්, අති විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් අපි තුමු ජලාණු දසලක්ෂයක් තියෙනවා. 1000යි 10000යි ලක්ෂයයි දසලක්ෂයයි. ඒ කියන්නේ මිලියනයයි. මිලියන් එක. ජලාණු මිලියනයක් තියෙනවා. අන්න එතකොට අපි කියනවා ජලාණු විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා අපි කියනවා. නමුත් අපි මේ රසායන විද්‍යාවේදී මෞලය කියන සංකල්පයත් එක්ක කතා කරන ප්‍රමාණය කියන එක මීට වඩා ගොඩක් විශාලයි. ඒක අපි අති විශාලයි කියලා අර සාමාන්‍ය විහාරේ පාවිච්චි කරන ප්‍රමාණයට වඩා ඊටාම විශාලයි. අපි සාමාන්‍ය විහාරේ යමක් අති විශාල ප්‍රමාණයක් කියලා කියන්නේ නේද? ලක්ෂයක්, දසලක්ෂයක්, මිලියනයක්, බිලියනයක්. එහෙම නැත්නම් ට්‍රිලියනයක්. මේ වගේ ගානකට මිලියනයක් කියන්නේ 10/6ක්. මිලියනයක් කියන්නේ 10/6ක්. ට්‍රිලියනයක් කියන්නේ 10/12ක්. ඉතින් මේවා අපි සාමාන්‍ය විහාරේ පාවිච්චි කරන අතිවිශාල සංඛ්‍යා, අතිවිශාල ප්‍රමාණ. නමුත් රසායන විද්‍යාවේදී මේවා විශාල සංඛ්‍යා නෙවෙයි. දැන් මම ආයෙත් එනවා අර ජලයේ මිලිලීටර් 5ක් අර මේස හැන්දකින් එකක් ජලය ගත්තම මෙතන ජලාණු කීයක් තියෙනවද? මෙතන ජලාණු කීයක් විතර තියෙනවද? පරීක්ෂණාත්මකව හොයාගෙන තියෙනවා අර ජලයේ මිලිලීටර් 5ක් ගත්තම ඒ ජලය මිලිලීටර් 5 තුල ජලාණු තියෙනවා අති විශාල සංඛ්‍යාවක්. කොච්චරක් විතරද? 2 වැඩි කිරීම 10/23ක් විතර තියෙනවා. 2 වැඩි කිරීම 10/23ක්. 10/23ක්. 2.23ක්. ඔන්න ඔච්චරක් තියෙනවා. එතකොට අර අපි විශාලයි කියන ට්‍රිලියනය 10/12යි. මෙතන 10/23යි. ඉතින් මම කියන්න හැදුවේ මේක අති විශාලයි කියලා අපි කියපුවම අර සාමාන්‍ය විවහාරයේ කියන ඉලක්කමක් වගේ නෙවෙයි. ඊට වඩා අපිට හිතන්නට නොහැකි තරම් විශාලයි. එතකොට දැන් ඔයගොල්ලෝ තේරෙනවා ඒතර මේ 10/23ක් කියන්නේ ගොඩක් ගන්න. නේද? මම හිතන්නේ ඒ තාමෝක හරියටම තේරෙන්නේ නැති කියලා. ඒක මම තවදුරටත් තේරුම් කරලා දෙන්න මෙන්න මේ වගේ සිද්ධියක් කියන්න. දැන් මෙන්න මේ ජලයේ මිලිලීටර් 5 තියෙන මේ ජලාණු මෙන්න මේ ප්‍රමාණය අපි ගණන් කරන්නයි හදන්නේ. අපි මේක ගණන් කරන්නයි හදන්නේ. එතකොට දැන් අපිට පුළුවන් ද මේ ජලාණු 1යි 2යි කියලා අර වෙන දේවල් වගේ එකක් ගන්නවා තියනවා 2යි 3යි එහෙම භාජනයකට දාගෙන යන්න පුළුවන්ද? බැහැ. මේවා අපිට ඇහැට පේන දේවල් නෙවෙයිනේ. එක ජල බිඳිත්තක් තුල අපිට හිතන්නට බැරි තරම් විශාල ජලාණු සංඛ්‍යාවක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ හිතන්න මම ඔයගොල්ලෝ දෙනවා එක්තරා යන්ත්‍රයක් මැෂින් එකක්. මේකට පුළුවන් ජලාණු ගණන් කරන්න. නිකන් හිතන්නකෝ එහෙම. මේ මැෂින් එකට පුළුවන් තප්පරයකදී ජලාණු මිලියනයක් ගණනය කරන්න. මිලියනයක්. ඒ කියන්නේ 10/6ක් ගණනය කරන්න පුළුවන්. මේ මැෂින් එකට. තප්පරයකදී ජලාණු මිලියනයක් ගණන් කරන්න පුළුවන් මේ මැෂින් එක උපයෝගී කරගෙන අපි මේ ජලයේ මිලිලීටර් 5 තියෙන ජලාණු ටික ගණන් කරන්න ගියොත් ඒක ගණන් කරලා ඉවර වෙනකොට අර තප්පරයකදී මිලියනයක් ගණන් කරන්න පුළුවන් මැෂින් එකකින් මේක ගණන් කරන්න ගියොත් ඔයගොල්ලෝ හිතන්නේ කොච්චර විතර කාලයක් යයිද? කොච්චර විතර කාලයක් යයිද? ඒතරාට ගණනය කරලා පුළුවන් බලන්න. එතකොට මේ ගත වෙන කාලය වසර බිලියන ගණක් වෙනවා. බිලියනයක්. වසර බිලියන් ගණක්
10යි 100යි 1000යි 10000යි ලක්ෂයයි දසලක්ෂයයි දසලක්ෂේව 10යි බිලියනයයි. වසර බිලියන් ගාණක් යනවා. ඒ කියන්නේ දැන් අද ගණනය කරොත් හෙට අපිට මේක ගණනය කරලා ඉවර කරන්න පුළුවන්ද? බෑ. අවුරුදු 10කින් බෑ. අවුරුදු 20කින් බෑ. 100කින් බෑ. අපි අවුරුදු 100ක් ජීවත් වෙන්නේ නැහනේ. අපේ પરම්පරා දෙකක් තුනක් ගණනය කරගෙන ඉන්නේ. ඒත් බෑ. වසර බිලියන් ගාණක්. කොච්චර විශාලයිද කිව්වොත් මේක ඒ වසර බිලියන් ගාණක් කියලා කියන්නේ මේ පෘථුවිය බිහි වෙලා ගත වෙච්ච කාලය විතර කාලයක්. ඒ කියන්නේ මේ පෘථුවියේ වයස විතර කාලයක්. දැන් මං හිතන්නේ හොඳට මේක තේරුම් ගන්න ඉතින්. අපි මේ ගත්ත ගමන් මවුල ගණන් ටිකක් හදාගෙන ගිහිල්ලා රසායන විද්‍යාව තේරුම් ගන්න බෑ. දැන් මම මේ කියපු උදාහරණින් මේ කතාන්තරේ තේරෙන්න ඇති. අර ජලය මිලිලීටර් 5 තියෙන ජලාණු සංඛ්‍යාව තප්පරයකට ජලාණු මිලියනයක් ගණන් කරන්න පුළුවන් මැෂින් එකකින් අපි ගණන් කරොත් වසර බිලියන ගාණක් ඒකට ගත වෙනවා. ඒක කොච්චර කාලයක්ද කිව්වොත් ඒක මේ පෘථුවිය බිහි වෙලා ගත වෙච්ච කාලේ, ඒ කියන්නේ පෘථුවියේ වයස විතර කාලයක් ගත වෙනවා. දැන් ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් එහෙනම් මේ රසායන විද්‍යාවේ අපි මේ කතා කරන අණු පරමාණු ආයන ගණන් කරන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒක අපි අර සාමාන්‍ය භාවිතයේදී විවිධ දේවල් ගණනය කරන ක්‍රමවලට කවදාවත් අපිට ඒක ගණනය කරන්න බෑ. අපේ ජීවිත කාලය තුලදී ගණන් කරන්න බෑ. අර ජලයේ මිලිලීටර් 5 එහෙමනම් ඒතර ජලයේ ලීටර් එකක් එහෙම ගත්තොත් කතාව බොහොම සංකීර්ණ වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ මේ අති විශාල සංඛ්‍යායක නේ අපි රසායන විද්‍යාවේදී වැඩ කරන්නේ. ඉතින් ආන්ගේ නිසා රසායන විද්‍යාඥයෝ මේ ගණනය කිරීම පහසු කරගන්න ක්‍රමයක් හිතුවා. දැන් අර එහෙම ගණනය කරන්න බෑනේ. දැන් මිලියනයක් ගණනය කරන්න තියෙන මැෂින් එකෙන් කතා කරන්න ගිහිල්ලත් මේ පුදුමාකාර කාලයක් නේ ගත වෙන්නේ. ඉතින් මේකට රසායන විද්‍යාඥයෝ විසඳුමක් කිව්වා. ආන්ගේ විසඳුම තමයි මෙන්න මේ මවුලේ කියන සංකල්පය. මවුලේ කියන සංකල්පය. එතකොට මොනව ගණන් කරන්නද මේක පාවිච්චි කරන්නේ? රසායන විද්‍යාවේදී අපි පරමාණු ගණනය කරන්න, අණු ගණනය කරන්න, ආයන ගණනය කරන්න, එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ගණනය කරන්න, බන්ධන ගණනය කරන්න, අන්න ඒ වගේ වැඩවලට තමයි මේක පාවිච්චි කරන්නේ. එතකොට ඕගොල්ලෝ හිතයි මේ වෙන දේවලුත් මේකෙන් ගණනය කරන්න පුළුවන්ද? වෙන දේවලුත් ගණනය කරන්න පුළුවන්ද? මවුලෙන්. වෙන දේවල් ගණනය කරන්න මවුලිය සිද්ධාන්ත මෙලෙස පාවිච්චි කරන්න පුළුවන් වුණාට ප්‍රායෝගිකව පාවිච්චි කරන්න බෑ. ඒට හේතුව තමයි අපි මේ දකින වස්තුන් ද්‍රව්‍ය කිසිවක් ලෝකේ මවුලයක් නේ. දැන් අපි කියනවානේ නේද කෝටිපතියෝ, ලක්ෂපතියෝ ඔය වගේ අපි කියනවානේ. ඒ කියන්නේ ගොඩාක් සල්ලි තියන අය. ඒතර හැබැයි ලෝකේ සල්ලි අපි රුපියල් ගත්තොත් රුපියල් මවුලයක් ලෝකේ නෑ. ඩොලර් මවුලයක් ලෝකේ නෑ. එහෙම නැත්නම් වෙන මොන හරි ඒ කිසිම එකක් එහෙම මවුලයක් ලෝකේ නෑ. දැන් ලෝකේ මිනිස්සු මවුලයක් නෑ. ලෝකේ මිනිස්සු මවුලයක් එහෙම හිටියොත් මේ පෘථුවිය මත එක්කෙනා උඩ එක්කෙනා එහෙම තට්ටුවක් තියලා පුරවෙව්වත් නේද? එහෙම මේ මවුලේ පුරවන්න බැරි වෙයි. එහෙම වුණොත් මේ කිලෝමීටර් ගාණක් උසර පෘථුවිය මත මිනිස්සු අපි එක උඩ තියාගෙන ගියත් මේ පෘථුවිය කව කරගෙන ගියොත් මම හිතන්නේ කිලෝමීටර් 10ක් 15ක් උසට පුරවන්න පුළුවන් වෙයි. ඒ නිසා ලෝකේ මිනිස්සු මවුලයක් නැහැ. දැන් මම මේක තව උදාහරණ වලින් පැහැදිලි කරන්නම්. දැන් ඔයගොල්ලෝ දන්නවා අපි මේ පාඩමෙත් මුලදී කතා කළා. දැන් අන්තර්ජාතික ඒක ක්‍රමේදී ද්‍රව්‍ය ප්‍රමාණය මනින්න තමයි මවුලේ පාවිච්චි කරන්නේ. අර පදනම් ඒකක 7ක් තියෙනවනේ. පදනම් ඒකක 7ක් තියෙනවනේ. උෂ්ණත්වය මනිනවා කෙල්වින් වලින්,
ස්කන්ධය මනිනවා කිලෝග්‍රෑම් වලින්, කාලය මනිනවා තප්පර වලින්, දිග මනිනවා මීටර් වලින්, දීප්ත තීව්‍රතාවය මනිනවා කැන්ඩලා වලින් වගේ තියෙනවානේ. ඒතර ඒත් එක්ක අපි ඉගෙන ගත්තා මේ ද්‍රව්‍ය ප්‍රමාණය මනින ඒකකයේ තමයි මවුලය කියන්නේ. දැන් ඔක කොහොම කිව්වාට භෞතික විද්‍යාවේදී හරි රසායන විද්‍යාවේදී හරි මෙලෝ අවබෝධයක් ඕක ගැන ලැබෙන්නේ නැහැ කියන එක තමයි මම නම් හිතන්නේ. මම තව ඒක පැහැදිලි කරන්න මෙහෙම කියන්නම්. ඒතර ප්‍රමාණීය මනින්න තමයි මවුලේ පාවිච්චි කරන්නේ. ඒ මවුලේ කියන්නේ සංඛ්‍යාවක්, ඉලක්කමක්. කිසියම් ගාණක්. අර 1 2 කියන ගාණක්. දැන් ඔයගොල්ලෝ දන්නවා අපි හිතමු ඕගොල්ලොන්ට තියෙනවා පාවහන් යුගලක්. පාවහන් දෙකක්. සෙරෙප්පු දෙකක්. ඒතර ඕගොල්ලෝ පාවහන් යුගලයක් තියෙනවා කියන්නේ ඕගොල්ලන්ට පාවහන් කීයක් තියෙනවා කියන එක. සෙරෙප්පු දෙකක් තියෙනවා. සෙරෙප්පු හරි සපත්තු හරි දෙකක් තියෙනවා. ඒතර මේ යුගලය කියන එක තමයි 2යි කියලා කියන්නේ. ඉංග්‍රීසි එකත් couple. දැන් කොතන හරි අපි හිතමුකෝ නේද කොතන හරි දෙන්නෙක් ඉඳගෙන ඉන්නවා. අපි කියනවා යුගලයක් ඉන්නවා. යුගලක්. එහෙම නැත්නම් දෙන්නේ couple එකක්. ඒ වගේ වචන පාවිච්චි කරනවානේ. ඒතර 2යි කියන තමයි අපි මේ වගේ වචන පාවිච්චි කරන්නේ. ඉංග්‍රීසියෙන් couple, සිංහලෙන් යුගලය. ජෝඩුව. ජෝඩුවක් කියන්නේ 2යි නේ. 3 දෙනෙක් ඉන්නවා ජෝඩුවක් ඉන්නවා කියන්නේ නැහැ නේ අපි. ජෝඩුවක් කියන්නේ 2යි. අන්න ඒ වගේ. ඒ වගේ තව තියෙනවා වචන පාවිච්චි කරන. දැන් හිතන්න ඕගොල්ලන්ට පොත් තියෙනවා දුසිමක්. පොත් දුසිමක්. ඒ කියන්නේ පොත් කීයක් තියෙනවා? ඔයගොල්ලෝ දන්නවා 12ක් තියෙනවා. දැන් ඔය පොඩි පන්ති වල ළමයි එහෙම නේද? 6 7 එහෙම ළමයි ඉස්කෝලේ යනකොට අර විශාල බෑග් එකක් කරේ එල්ලගෙන වෙන ග්‍රහ ලෝකයකට යන්නේ අර නීල් ආම්ස්ට්‍රෝන් හිම වගේ නේද? පොත් දුසින් 2ක් 3ක් විතර අරන් යනවා. නේ? ඒ කියන්නේ අර මගේ පොඩි දුවෙක් ඉන්නවා. එයා 9 වසරේ ඉන්නේ. එයා ඉස්කෝලේ යනකොට නේද පොත් මම හිතන දුසින් 2ක් 3ක් විතර ගෙනියනවා. අනේ මන් දන්නේ මොනවටද කියලා. කොහොම හරි මේ දුසිම කියන්නේ 12යි. දුසිමයි කියන්නේ 12යි. ඩසන් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ඊළඟට තව වචන තියෙනවා ග්‍රෝස් එකයි. ග්‍රෝස්. ග්‍රෝස් එකයි කියන්නේ ඔය පොත් එහෙම ගණන් කරනකොට තමයි ග්‍රෝස් කියන එකත් කතා කරන්නේ. ග්‍රෝස් එකක් කියන්නේ 12 ඒ කියන්නේ 24ක්. අනිතර කියන ග්‍රෝස් එකයි. ඉතින් ඔන්න ඔය වගේ මේ අපි විවිධ ඉලක්කම් වෙන වචන වලින් කියන දැන් දුසිමක් තියෙනවා කියන්නේ 12ක් තියෙනවා කියන්නේ. ඒතර අපි ඕන කෙනෙක් දන්නවා දුසිමක් තියෙනවා කියන්නේ 12ක් තියෙනවා. දුසිම කියන්නේ 12යි. දැන් අපි සාමාන්‍ය භාවිතයෙන් අපි හිතමු නේද කිසියම් පවුලක ළමයි 12ක් ඉන්නවා. අද නන්නේ ඉස්සර ඉවේ ඉන්නවනේ නේද? ඒතර දුසිමක් ඉන්නවා. ළමයි දුසිමක් ඉන්නවා. දැන් අද නම් දුසින් කාලක්වත් නැහැ. දුසිමයි. right. ඉතින් ඔන්න ඔය වගේ මේ රසායන විද්‍යාවේදී මේ පරමාණු තිබුණොත් මෙන්න මෙච්චරක් 6.0.2 වැඩි කිරීම 10.23ක් පරමාණු තිබුණොත් අර පොත් 12ක් දුසිම කිව්වාගේ පරමාණු මෙන්න මෙච්චරක් තියෙනවා නම් කියනවා පරමාණු කොච්චරක් තියෙනවද? පරමාණු මවුලයක් තියෙනවා. අණු මෙච්චරක් තිබොත් අණු මවුලයක් තියෙනවා. අයන මෙච්චරක් තිබොත් අයන මවුලයක් තියෙනවා. අන්න ඒ විදිහට අපිට කියන්න පුළුවන්. ඉතින් දැන් අමාරු දෙයක්ද? දැන් 12යි කියන එක දුසිමයි කියන එක අපිට හොඳට තේරෙනවනේ. දැන් ජෝඩුවයි කියන්නේ 2යි කියලා තේරෙනවනේ. ඉතින් ඒ වගේ තා අමුතු මොකක්වත් නැහැ. මේ පරමාණු තියෙනවා නම් මෙච්චරක් මෙන්න මේ ඉලක්කමට සමාන ගණන් මවුලයක් තියෙනවා කියනවා. ඊට වඩා මේක කිසිම අරුමයක් නැහැ. මට තේරෙන්නේ මේක මේ මවුලේ කියන එක ඇයි අපි මෙච්චර නිකන් විශේෂිතව කතා කරන්නේ මේක මහා අසීරු දෙයක් කියලා හිතන්නේ කියලා. මේ පොඩි දෙයක්. ඉතින් මවුලේ උගන්වනවා කියලා නේද ගුරුවරු නේද හෑන්ඩ් බිල් ගහනවා, ටීවී එකේ ඇඩ්ස් දානවා, පෝස්ටර්ස් ගහනවා නේද? මවුලේ උගන්වනු ලැබේ. මවුලේ ආරම්භ වේ. මවුලේ මුල සිට
මවුලේ මුල සිට අගට. ඉතින් මහා ලොකු දෙයක් නෙවෙයි. හරි සරලයි මේ සංකල්පය ඉස්සෙල්ලා තේරුම් ගන්න. මේක මේ මහා කතන්තරයක් මේකේ නේ. පොඩි සිද්ධියක් තියෙන්නේ. ඉස්සෙල්ලා අපි මේක තේරුම් ගන්න ඕනි. ඒකයි වැදගත් වෙන්නේ. මේ සිද්ධිය අපි තේරුම් ගැනීම. හොඳයි. දැන් එතකොට මේ මවුලයක් කියන්නේ විශාල සංඛ්‍යාවක්. ඕක එදා ඉඳන් අහලා තියෙන එකක් නේ. මවුලයක් කියන්නේ විශාල සංඛ්‍යාවක්. ඉතින් ඇත්තටම මේක කොච්චර විශාලද කියලා ඔයගොල්ලන්ට තේරුණාද? ඔයගොල්ලන්ට තේරුණාද? ඒක අපිට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මම අර ඉස්සෙල්ලා කිව්වා දැන් මේ මුදල් ලෝකේ මවුලයක් නෑ කියලා. ලෝකේ මුදල් මවුලයක් නෑ. දැන් ඕගොල්ලෝ දන්නවා මේ පෘථුවිය සෞර ග්‍රහ මණ්ඩලයේ තියෙන එක ග්‍රහ ලෝකයක්. ලොකුම එක නෙවෙයි. පෘථුවිය. දැන් අපි ඉන්න ප්‍රදේශය කුඩා එකක්. නමුත් අපි ඉන්න දිස්ත්‍රික්කය ගොඩක් විශාල එකක්. අපිට හිතෙනවා නිකන් අපි ඉන්න රට මහා විශාල එකක් කියලා. නමුත් ඉතින් ලෝක සිතියම දිහා බැලුවන් ඔයාලට තේරෙනවා අර ඇමරිකාව විතර නෙමෙයි අසල්වාසි ඉන්දියාව නේද? මේ වගේ රටවල් එක ගත්තම අපේ රට ලෝක සිතියමේ තිතක් වගේ ලකුණු කරන්නේ. හැබැයි අපිට හිතෙන විදිහට අපේ රට විශාල එකක්. විශාල එකක්. ඒතර මම කියන්න ගියේ ඉතින් එතකොට ලෝකය කියන එක අපිට එකවර පේන්නේ නෑනේ. ලෝකෙ හුඟක් විශාලයි. අපි ඒක ගෝලාකාරයි කියලා කියනවා. අපි දැකලා නෑ. ඉතින් දැකපු අය කියනවනේ එහෙම නේද? ඒකේ අසත්‍යක් නෑ. දැන් මම කියන්න හදන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් ඔයගොල්ලෝ ගෙදර හිම මේ අර බිමට ටයිල් අල්ලනවනේ. බිමට ටයිල් අල්ලනවනේ. එතකොට දැන් ඔයා ඉන්න ගෙදර කාමරය අපි හිතමු 10යි 10 විතර කාමරයක් කියලා. නේද? ඕකේ දැන් අපිට ටයිල් කැට අල්ලන්න ඕනොත් අපිට ටයිල් කැට 100ක් විතර ඕන වෙයි. අඩිය වගේ වගේ ගත්තොත් 10 10 10යි 100ක් විතර ඕන වෙයි. එතකොට අපි හිතමු අපිට විශාල ගයක් තියෙනවා කියලා. එතකොට අපිට ඒක අපි හිතමු ටයිල්ස් 10 15000ක් යන්නේත් නැති තරම්. ටයිල් 4000කින් අපිට පුළුවන් ගේ ටයිල් කරන්න. දැන් මම කියන්න හදන්නේ මෙහෙම දෙයක්. ඕගොල්ලන්ට හිතෙනවා දැන් ගෙදර එහෙම ටයිල් කරලා තියනවා වගේ ඕගොල්ලන්ට හිතෙනවා මේ පෘථිවිය ටයිල් කරන්න ඕන. දැන් මේ මඩවල වල අනම්මනම් තියෙනවා නිකන් යන්නත් අමාරුයි. අපි පෘථිවිය ටයිල් කරන්න ඕන. ටයිල් කොච්චරක් විතර ඕන වෙයිද? පෘථිවිය ටයිල් කරන්න. ඕගොල්ලන්ට නේද අර ටයිල් හදන සමාගමකින් ඕගොල්ලන්ට දෙනවා ටයිල් අපි හිතමු ඕගොල්ලෝ ටයිල් මවුලයක් ගේනවා. දැන් ටයිල් මවුලේ ගෙනල්ලා මේ අපි බාස්තුන් හැලම අරගෙන දැන් පෘථිවිය ටයිල් කරන්නයි හදන්නේ. අපි දැන් පෘථිවිය ටයිල් කරගෙන යනවා. මුළු පෘථිවියම අපි ආර්ටික් ඇන්ටාර්ටික් මේ ඔක්කොම ටයිල් කරලා ඉවර කරනවා. හැබැයි මේකෙන් බොහොම චුට්ටක් තමයි වැය වෙන්නේ. මවුලේට දැනින්නවත් නැහැ ඉතුරු වෙනවා. තව තට්ටුවක් ටයිල් කරගෙන යනවා. ඒත් නෑ. අපි එහෙම ටයිල් කරගෙන ගිය මුළු පෘථිවිය මේ ටයිල් මවුලෙන් පුළුවන් පෘථිවිය මත කිලෝමීටර් 3ක් විතර උසට ටයිල් අතුරන්න. කිලෝමීටර් 3ක් විතර ටයිල් අතුරන්න. දැන් ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් ඇති මේ මවුලේ කියන එක මොනතරම් විශාලද? අපි අති විශාලයි කියනවා. මහා සංඛ්‍යාවක් කියනවා. නමුත් හරියටම අපිට අයිඩියා එක එන්නේ. දැන් අර එහෙම හිතන්නකො මේ පෘථිවිය මත අපි ටයිල් මවුලයක් කරන් පෘථිවිය ටයිල් කරොත් ඒ ටයිල් තට්ටුවේ උස කිලෝමීටර් 3ක් විතර වෙනවා. ඔයාලා නිකන් හිතන්න කිලෝමීටර් 3ක් උසට අර මිලිමීටර් 5ක් විතර ඝනකමක් තියෙන ටයිල් අහුරන ගියොත් ඒ එක තට්ටුවක ටයිල් කීයක් තියෙද කියලා හිතන්නකො. ඒතර මවුලේ කියන්නේ ආන් ඒ වගේ අති දැවැන්ත සංඛ්‍යාවක්. ඒක පෘථිවියේ තියෙන අනිකුත් සංඛ්‍යා ද්‍රව්‍යත් එක්ක කතා කරන්න බැරි එකක්. නමුත් අණු පරමාණු කියනවා ඇහැට පේන්නේ නැහැ නේ. ඒ නිසා ඒවත් එක්ක මේක අපිට කතා කරන්න පුළුවන්. දැන් තව හිතන්න මෙහෙම.
ඔයාට තියෙනවා මේ ඔයාට දෙනවා කාසි මවුලයක්. කාසි. අපි තුමු මේ ওই රුපියල් 2 රුපියලේ වගේ කාසි මවුලයක් ඔයාට දෙනවා. ඔයා මේ කාසි ටික අර එක මත එක තියෙන විදිහට පේලියට තියාගෙන ගියොත් පෘථිවිය වටේ අර අපි තුමු රුපියල් 2 කාසි කරා පේලියට ඒක උඩ මෙහෙම තියාගෙන යනවා පෘථිවිය වටේ රවුමක් යනවා. ආයිත් යනවා. ඔහොම යනවා. අපිට යන්න බෑ හිතන්න. එතකොට මේ කාසි මවුලෙන් පුළුවන් පෘථිවිය වටේ රවුම් කියන්නේ වට ට්‍රිලියන් 300ක් විතර අහුරන්න. ට්‍රිලියන් 300ක් විතර අහුරන්න පුළුවන්. ට්‍රිලියන් 300ක් කියන්නේ මෙන්න මෙච්චර 3.14ක් 3 වැඩි කරමු 10.14ක් විතර ප්‍රමාණයක්. මම නිකන් ඔය හිතලා කියනවා නෙවෙයි සංඛ්‍යාත්මකව අපිට මේවා ගණනය කරලා කියන්න පුළුවන් දේවල් මම මේ කිව්වේ. දැන් හිතනවා සල්ලි ගෝණියක් අරන් ඇවිල්ලා රුපියල් 2 කාසි ගෝණියක් අරන් ඇවිල්ලා අපි තුමු කර පන්සලක කපු මහත්තයෙක්ගෙන් බස් නායක නිලමෙක් කෙනෙක්ගෙන් එහෙම ගේන්න පුළුවන් නේද? ඔය අපේ ලොකු දේවාලවල අපි කැටයකට සල්ලි දානවනේ ගිහිල්ලා. නේද? ඔය සල්ලි දවසකට විශාල ගාණක් එක්කහුව වෙනවනේ. ඊට පස්සේ ඒවා ලොකු අර මේ ගෝණි වලට වගේ පුරවලා ලොරි වල තමයි අරන් යන්නේ. දෙයියන්ට දුන්න සල්ලි. ඉතින් ඒත් එතන මවුලයක් තියෙද නේ? මවුලයක් නේද? දෙයියන්ට සල්ලි දෙන්න බෑ අපිට. අපේ ලෝකෙ එච්චර සල්ලි නේ. දැන් එහෙනම් ඔයාලට මම ඔය කියපු පොඩි කතාන්තරත් එක්ක මේ මවුලය කියන එක ගැන අදහසක් ඉන්නේ ඇති. ඒතර මේ මවුලයට තියෙන ආර්ථකථනයක්. මවුලේ කොහොමද අර්ථ දක්වන්නේ? ඒතර මේ මවුලේ කියන අර්ථ දක්වලා තියෙන්නේ කාබන් 12 සමස්ථානිකේ. කාබන්ට සමස්ථානික 3ක් තියෙනවානේ. කාබන් 12 ස්කන්ධ ක්‍රමාංක 12 වන සමස්ථානිකේ හරියටම ග්‍රෑම් 12ක් අපි ගන්නවා. හරියටම ග්‍රෑම් 12ක්. හරියටම ග්‍රෑම් 12ක්. කියන්නේ 12.00 විදිහට අනන්තය දක්වාම යත් ඒක ග්‍රෑම් 12ක්. හරියටම ග්‍රෑම් 12ක් අපි ගන්නවා. එතකොට මේ හරියටම ග්‍රෑම් 12ක් අරගෙන මේ ග්‍රෑම් 12 තියෙන පරමාණු සංඛ්‍යාව ගණන් කළොත් ආන්න ඒක සමාන වෙනවා අර අපි කියපු ඇවොගැඩ්‍රෝ සංඛ්‍යාවට. සමාන වෙනවා. දැන් ඔයගොල්ලෝ හිතයි අර තප්පරයකට මිලියන ගාණක් ගණන් කරන එකනොත් මේ පෘථිවියේ වයස විතර කාලයක් ගත වෙනවා නම් මේවා කොහොමද ගණන් කරේ? ඒකින් වෙන්න බැරි දෙයක් නේද? ගණන් කරේ කොහොමද? එතකොට එහෙම මේ 1 2 කියලා ගණන් කරලා නෙවෙයි මේක කරලා තියෙන්නේ. ඒ සාමාන්‍ය මිනිස්සු කරානම් කරන්න හදන විදිය. විද්‍යාව ඊට වඩා වෙනස්. මේක වෙනත් ක්‍රමවලින් තමයි මේ ගණිතමය ලෙස මේක මෙච්චරයි කියලා අරන් තියෙන්නේ. අපි දන්නේ ඒක හරිද වැරදිද කියලා. ඒක අරන් තියෙන සම්මතය. මේ ග්‍රෑම් 12 ගත්තොත් මෙච්චරක් තියෙනවා කියලා තමයි සම්මතයක් ගොඩනගාගෙන තියෙන්නේ. ඒක පරීක්ෂණාත්මක ක්‍රමවලින් හොයලා තියෙනවා මේක මෙච්චරක් වෙනවා කියලා. එහෙනම් දැන් ඇවොගැඩ්‍රෝ අර මවුලේ තියෙන සංඛ්‍යාව මවුලේ තියෙන පරමාණු සංඛ්‍යාව අර්ථ දක්වලා තියෙන්නේ කාබන් 12 සමස්ථානිකේ හරියටම ග්‍රෑම් 12ක තියෙන පරමාණු සංඛ්‍යාව විදිහට තමයි මේක අර්ථ දක්වලා තියෙන්නේ. ඒ අර්ථ දැක්වීම ඔගොල්ලෝ දැනගන්න ඕනේ. එතකොට මේ සංඛ්‍යාව තියෙනවානේ මේ සුවිශේෂී සංඛ්‍යාව. මේ සංඛ්‍යාවට අපි කියනවා ඇවොගැඩ්‍රෝ අංකය කියලා. ඇවොගැඩ්‍රෝ අංකය. ඇවොගැඩ්‍රෝ අංකය. එහෙම නැත්නම් ඇවොගැඩ්‍රෝ නියතය. ඇවොගැඩ්‍රෝ අංකය, ඇවොගැඩ්‍රෝ නියතය කියලාත් මේකට කියනවා. ඒ අර අමීඩියෝ ඇවොගැඩ්‍රෝ කියන විද්‍යාඥයාට ගරු කිරීමක් වශයෙන් තමයි මේ සංඛ්‍යාවට ඇවොගැඩ්‍රෝ අංකය එහෙම නැත්නම් ඇවොගැඩ්‍රෝ නියතය
කියන එක දාලා තියෙනවා. ඇවොගැඩ්‍රෝ එතකොට මේ ඇවොගැඩ්‍රෝට ගරු කිරීමක් වශයෙන් මේ 6.0.2.2.10.23 කියන සංඛ්‍යාව ඇවොගැඩ්‍රෝ අංකය ලෙස නම් කරනවා. නැත්නම් ඇවොගැඩ්‍රෝ නියතය. එතකොට දැන් මේ ඇවොගැඩ්‍රෝ අංකය, ඒ කියන්නේ මවුලය යොදාගෙන අපි ගණන් කරන්නේ අර මං කිව්වා වගේ පරමාණු, අණු, ආයන වගේ දේවල්. ඒ කියන්නේ දැන් අපි අර්ථකථනීය අණුව කියපු විදිහට කාබන් 12 සමස්ථානිකේ අපි පරමාණු මවුලයක් ගත්තොත් පරමාණු මවුලයක් එතන පරමාණු තියෙනවා අර 6.2.2 වැඩි කිරීම 1023ක් කියන ප්‍රමාණය. එතන තියෙනවා. ඊට අපි තුමු ජලාණු මවුලයක් අපි ගන්නවා H2O. මවුල එකක්. එතන තියෙනවා H2O අණු මවුල එකක්. ඒ කියන්නේ අණු ඇවොගැඩ්‍රෝ සංඛ්‍යාව. පරමාණු වගේ අණු. එතකොට අපි හිතමු සෝඩියම් ක්ලෝරයිඩ් මවුල එකක් ගන්න. අන්න එතකොට එතන තියෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් සූත්‍ර ඒකක ඇවොගැඩ්‍රෝ සංඛ්‍යාව. ඒ කියන්නේ මෙච්චර. 1023. දැන් අපි මුල් පාඩම් වලදී ඉගෙන ගත්තා සෝඩියම් ක්ලෝරයිඩ් ආයනික සංයෝගයක් එක අණු හදන්නේ. හැබැයි මෙවැනි මේ NaCl කියන සූත්‍ර ඒකක මෙච්චරක් තියෙනවා. ඒතර ඒකේ Na අයන නම් ඒත් මෙච්චරක් තියෙනවා. ක්ලෝරයිඩ් අයන නම් ඒත් මෙච්චරක් තියෙනවා. ඒ විදිහට. ඒ කියන්නේ අපි සෝඩියම් අයන මවුලයක් කියන්නේ සෝඩියම් අයන මවුලයක් කියන්නේ සෝඩියම් අයන ඇවොගැඩ්‍රෝ සංඛ්‍යාව. ඉතින් ඔන්න ඔය විදිහට අපිට කියන්න පුළුවන්. අපි තුමු අපිට ඉලෙක්ට්‍රෝන මවුලයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන මවුලයක්. එතකොට ඉලෙක්ට්‍රෝන මවුලයක් තියෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන මේ ගාන තියෙනවා. මම හිතනවා දැන් මේක තේරුම් ගන්න ඉතින්. අපි සලකන්නේ පරමාණු නම් පරමාණු මවුලයක් තුල පරමාණු මේ ගාන තියෙනවා. අපි සලකන්නේ අණු නම් ජලයේ වගේ. එතකොට අණු මෙච්චරක් තියෙනවා. අපි ආයනික සංයෝගයක් නම් සලකන්නේ එතර මවුලික ඒ සූත්‍ර ඒකක මවුලයක් තියෙනවා. අපි අයන මවුලයක් නම් සලකන්නේ එතන අයන ඇවොගැඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන මවුලයක් නම් සලකන්නේ ඉලෙක්ට්‍රෝන ඉච්චරක් තියෙනවා. බන්ධන මවුලයක් නම් සලකන්නේ බන්ධනයේ සංඛ්‍යාව තියෙනවා. හොඳට මේ කරුණ තේරුම් ගන්න. හොඳයි. ඊළඟට අපි බලමු මෙන්න මේ කරුණ. අපි තේරුම් ගන්න ඕන කරුණු ටිකක් තියෙනවා මෙන්න මෙහිම. ඒ තමයි මේ මෞලික ස්කන්ධය කියන සංකල්පය. මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය. මේක අපි මෝල මෑස් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. මෝල මෑස්. අපි එක සංකේත කරනවා L කැපිටල් M අකුරකින්. මෙහිම L කැපිටල් M අකුරකින්. මෞලික ස්කන්ධය.
මොකක්ද මෞලික ස්කන්ධය කියලා කියන්නේ? මෞලික ස්කන්ධය කියන්නේ. ඒතර මෞලික ස්කන්ධය කියන්නේ සරලව කිව්වොත් මෞල එකක් අයත් කරගන්න ස්කන්ධය. ඕනම ද්‍රව්‍යකින් මෞල එකක් අයත් කරගන්න ස්කන්ධයට තමයි මෞලික ස්කන්ධය කියලා කියන්නේ. දැන් අපි කාබන් 12 මූලද්‍රව්‍යයේ මෞල එකක් මෞලික ස්කන්ධය කියන්නේ එයාගේ මෞල එකක් අයත් කරගන්න ස්කන්ධය. ග්‍රෑම් වලින් ගත්තා ඒකට මෞලික ස්කන්ධය කියලා කියනවා. එතකොට ඔය මෞලික ස්කන්ධය අපිට පුළුවන් ග්‍රෑම් වලින් ප්‍රකාශ කරන්න. දැන් අපි මෞලික ස්කන්ධය ග්‍රෑම් වලින් ප්‍රකාශ කරපුවාම ඒක සමාන වෙනවා අර මූලද්‍රව්‍යක නම් ඒ මූලද්‍රව්‍යයේ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් සංඛ්‍යාවකට. ඒ මූලද්‍රව්‍යයේ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් සංඛ්‍යාවකට. ඒ කියන්නේ දැන් ඔක්සිජන්හි පරමාණුක ස්කන්ධය මම මුලින් විස්තර කළා. පරමාණුක ස්කන්ධය. ඇත්තටම ඒ කියන්නේ අර සාමාන්‍ය පරමාණුක ස්කන්ධය කියන එක 16යි AMU. පරමාණුක ස්කන්ධය. ඉතින් ඕවා අපි අර වැඩි හිතන්නේ නැතුව ඔක්සිජන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. එහෙමත් ගන්න උතර ඔක්සිජන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා ගත්තොත් 16. එහෙමනේ අපි ඒක මුලින් කතා කළේ. එතකොට ඔක්සිජන්ගේ පරමාණුක ස්කන්ධය 16යි AMU. එහෙම නැත්නම් ඔක්සිජන්ගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16යි. එතකොට ඔක්සිජන්ගේ මෞලික ස්කන්ධය කියන්නේ ඔක්සිජන්හි මෞලික ස්කන්ධය කියලා කියන්නේ ග්‍රෑම් 16කට. ග්‍රෑම් 16. මෞලයට ග්‍රෑම් 16යි. මෞලික ස්කන්ධය. මෞලයට ග්‍රෑම් 16යි. ඒතර මෞලික ස්කන්ධයේ ඒකකයේ මෞලයට ග්‍රෑම්. ඒ වගේ ඕනම මූලද්‍රව්‍යයක් ගත්තම් ඒ මූලද්‍රව්‍යයේ පරමාණුක ස්කන්ධය එහෙම නැත්නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් සංඛ්‍යාවක් අපි සැලකුවම් එතන අදාළ මූලද්‍රව්‍යයේ මෞලික ස්කන්ධයක් තියෙනවා කියලා අපි කියනවා. මෞලික ස්කන්ධය. ඒ කියන්නේ දැන් අපි සලකන්නේ හයිඩ්‍රජන් නම් හයිඩ්‍රජන්ගේ පරමාණුක ස්කන්ධය 1යි AMU. එහෙම නැත්නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 1. එහෙම නැත්නම් මේක අර 1U අපි AMU කියන එක පරණ එකක් කියලා කියන්නේ 1U. එහෙම නැත්නම් 1Da. හරි. ඒතර මේකට සමාන ග්‍රෑම් සංඛ්‍යාවක් කියන්නේ ග්‍රෑම් එකක්. එහෙනම් මෙයාගේ මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 1යි. අපි ක්ලෝරින් ගත්තොත් පරමාණුක ස්කන්ධය එහෙම නැත්නම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අපිට දෙනවා 35.5U. එහෙනම් 35.5යි. එහෙනම් එයාගේ මෞලික ස්කන්ධය කියන්නේ ග්‍රෑම් 35.5ක්. මෞලයට ග්‍රෑම් 35.5ක්. අපි සලකන්නේ සෝඩියම් නම් ඒතර සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 23යි. එහෙනම් පරමාණුක සාමාන්‍ය පරමාණුක ස්කන්ධය 23U. ඒකෙච්චර හිතන්න එපා 23 කියලා හිතන්නකෝ ඒ ඇති. එතකොට සෝඩියම්ගේ මෞලික ස්කන්ධය කියන්නේ මෞලයට ග්‍රෑම් 23යි. මෞලයට ග්‍රෑම් 23යි. දැන් මැග්නීසියම් නම් මෞලික ස්කන්ධය එතකොට කීයද? මෞලයට ග්‍රෑම් 24යි. කැල්සියම් නම් එතකොට කීයද? මෞලයට ග්‍රෑම් 20යි. ඉතින් ආන්ගේ විදිහට අපිට මේ මෞලික ස්කන්ධය සහ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අතර සම්බන්ධය ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට මෞලික ස්කන්ධයයි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අතර සම්බන්ධය මොකක්ද? අපි සලකන ලබන මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට තියෙන ඉලක්කමක්
අර දැන් කාබන් නම් 12යි, ඔක්සිජන් නම් 16යි, මැග්නීසියම් නම් 24යි ආන් මේ විදිහට. එතකොට මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයෙන් ලැබෙන ඉලක්කමින් කියන ප්‍රමාණයට සමාන ග්‍රෑම් සංඛ්‍යාවක් මෙන්නොත් ඉන්නේ ග්‍රෑම් සංඛ්‍යාව තුළ අදාළ මූලද්‍රව්‍යයේ පරමාණු මෞලයක් තියෙනවා. එහෙනම් තමයි මෞලික ස්කන්ධයක් එතන තියෙනවා. එතකොට එහෙනම් දැන් මෞලික ස්කන්ධ කියන්නේ මෞලික ස්කන්ධේනේ. එහෙනම් දැන් ඔක්සිජන්ගේ මෞලික ස්කන්ධය කීයද? 16යි. ග්‍රෑම් මෞලයට. කාබන්ගේ මෞලික ස්කන්ධය කීයද? 12යි. ග්‍රෑම් මෞලයට. අපි ෆෙරස් නම් මේක ගන්න ෆෙරස් නම් 56යි. ග්‍රෑම් මෞලයට. ක්ලෝරින් නම් 35.5යි. අපි දැන් කියපු ඒවා. මෞලික ස්කන්ධය ග්‍රෑම් මෞලයට. තර ඔක්සිජන් පරමාණු මෞලයක්. හරි. ඔක්සිජන් පරමාණු මෞලයක්. තර ඔක්සිජන් පරමාණු මෞලයක් කියන්නේ ඔක්සිජන් පරමාණු කීයක්ද? 6.223. තර අපි ඔක්සිජන් පරමාණු මෞලයක් ගත්තොත් එයාගේ මෞලික ස්කන්ධය ග්‍රෑම් 16යි. කාබන් පරමාණු මෞලයක් ගත්තොත් ඒ කියන්නේ අවගැඩ්‍රෝ සංඛ්‍යාවක් එයාගේ මෞලික ස්කන්ධය ග්‍රෑම් 12යි. ෆෙරස් නම් 56යි. ක්ලෝරින් නම් 35.5යි. තවක සිල්වර් නම් 108යි. අන්න එහෙම එනවා. දැන් පොඩි ප්‍රශ්නයක් එනවා. දැන් මෞලයක් කියන්නේ නියත සංඛ්‍යාවක්. පරමාණු නියත සංඛ්‍යාවක්. හැබැයි මූලද්‍රව්‍ය වෙනස් වෙනකොට මෞලික ස්කන්ධය නියතයක් නෙවෙයි. ඒක මූලද්‍රව්‍යයෙන් මූලද්‍රව්‍යයට වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔක්සිජන් පරමාණු ඇවගැඩ්‍රෝ සංඛ්‍යාවක ස්කන්ධය ග්‍රෑම් 16යි. නමුත් ෆෙරස් පරමාණු ඇවගැඩ්‍රෝ සංඛ්‍යාවක ස්කන්ධය ග්‍රෑම් 56යි. සිල්වර් පරමාණු නම් මේක 108යි. ඒක වෙනස් වෙනවා. දැන් ඔයාලට හිතෙනවා ඇති ඇයි එහෙම වෙන්නේ? දැන් ඔක්සිජන් දැන් හයිඩ්‍රජන් නම් පරමාණු මෞලයක් කියන්නේ ග්‍රෑම් 1යි. ඒ කියන්නේ හයිඩ්‍රජන් ග්‍රෑම් 1ක තියෙන පරමාණු ගානට සමාන පරමාණු ගානක් තියෙන්නේ ඔක්සිජන් ග්‍රෑම් 16ක. ෆෙරස් නම් ග්‍රෑම් 56ක. ක්ලෝරින් නම් ග්‍රෑම් 35.5ක. ඇයි ඒක වෙනස්? පරමාණු ගාන සමාන වුණාට මෞලික ස්කන්ධයයි වෙනස්. ඒකට හේතුව තමයි එක පරමාණු ගත්තම ඒවායේ ස්කන්ධය එක සමාන නේ. ස්කන්ධය එක සමාන නේ. ඒකට හේතුව. දැන් හයිඩ්‍රජන් පරමාණු වගේ 16 ගුණයක් ඔක්සිජන්. ඒ නිසා හයිඩ්‍රජන්ගේ මෞලික ස්කන්ධය වගේ 16 ගුණක් ඔක්සිජන්ගේ මෞලික ස්කන්ධය. කාබන්ගේ මෞලික ස්කන්ධය හයිඩ්‍රජන්ගේ වගේ 12 ගුණයක්. ඉතින් ඒ නිසා මෞලික තියෙන පරමාණු ගාන නියතයක් වුණාට මෞලික ස්කන්ධ වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ ඇයි? එක පරමාණු විශාලත්වයෙන් වෙනස්. බරින් එහෙම නැත්නම් ස්කන්ධෙන් වෙනස්. ආන් ඒ නිසායි ඒක එහෙම වෙන්නේ. එතකොට හොඳින් අපි මෙන්න මේ කරුණු තේරුම් ගන්න ඕන. ඊළඟට තියෙනවා අපි මේ මෞලික ස්කන්ධය ගැන කියනකොට දැන් මෞලික ස්කන්ධය කිව්වේ මෞලයක ස්කන්ධේනේ. මෞලික ස්කන්ධය කිව්ව මෞලයක් සතු ස්කන්ධය. මෞලික ස්කන්ධය කිව්වේ. එහෙනම් මෞලික ස්කන්ධය අපි හොයන්නේ කොහොමද? මෞලික ස්කන්ධය හොයන්න නම් අපි ස්කන්ධය බෙදන්න ඕන මෞල සංඛ්‍යාවෙන්. ස්කන්ධය බෙදන්න ඕන මෞල ගණනින්. එහෙම නැත්නම් ප්‍රමාණයෙන්. මෞල ගණනින්. තව අපි සංකේත දාගත්තොත් මෞලික ස්කන්ධය m නම් L simple m, ස්කන්ධය simple m L මේක simple n. එහෙනම් අපිට දැන් අන්න ලස්සන සමීකරණයක් අපිට ගන්න පුළුවන්. m සමානයි simple m බෙදීම n. මෞලික ස්කන්ධය සමානයි ස්කන්ධය බෙදීම මෞල ප්‍රමාණය. ඉතින් ආන් එතනින් තමයි ඒකකේ ගත්තේ. දැන් ස්කන්ධය මනින්නේ මොනවෙන්ද? ග්‍රෑම් වලින්. මෞල ගාන මනින්නේ මෞල වලින්ම නික. මෞලය කියන එක ඉංග්‍රීසියෙන් ලියන්නේ MOLE. හැබැයි සංකේතය ලියන්නේ ඒකකේ MOL. මෝල් කියලා තමයි ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ.
එතකොට මේක එතකොට ඒකකයේ වෙන්නේ මවුලයට ග්‍රෑම්. මවුලයට ග්‍රෑම්. මෞලික ස්කන්ධේ ඒකකය. ඉතින් ඒක ඕගොල්ලන්ට m සමානයි m බෙදීමෙන් කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි ඒකේ n උක්ත කළොත් ඒ කියන්නේ මවුල ගාන උහාට මොකක්ද ඉතුරු කරන්න ඕන? m බෙදන්න ඕන කැපිටල් M ගෙන්. සිම්පල් m බෙදීම කැපිටල් M සමානයි සිම්පල් n. ඒ කියන්නේ ඕගොල්ලන්ට දැන් මවුල ගාන හොයන්න ඕන නම් එහෙනම් මොකද කරන්න ඕන? දීලා තියෙන ස්කන්ධය මෞලික ස්කන්ධයෙන් බෙදන්න. දීලා තියෙන ස්කන්ධය මෞලික ස්කන්ධයෙන් බෙදපුවම ඉන්නේ මවුල සංඛ්‍යාව. අපි ගණන් හදනකොට බලමු. මම මේ තාම සිද්ධාන්තනේ කියාගෙන යන්නේ. හොඳයි. එහෙනම් දැන් මෞලික ස්කන්ධය ඒකකය මෞලික ස්කන්ධය මෞල ප්‍රමාණයත් එක්ක සම්බන්ධ වෙන සමීකරණය දන්නවා. අපි ගණන් හදනකොට රසායනික ගණනයේදී වැදගත්ම වන එක සමීකරණයක් තමයි මේ. ඊට පස්සේ අපි ඊළඟ පාඩමේදී දාගන්නවා සාන්ද්‍රණය C = n බෙදීම v කියන සමීකරණය. ඒ තමයි අනික. ඔය සමීකරණ දෙක තමයි ගොඩාක් ගණන් වල හැම වෙලෙම යෙදෙන්නේ. මූලිකව තියෙන සමීකරණ දෙකයි. තව දැන් පොඩි පොඩි සිද්ධි තියෙනවා. මූලිකව තියෙන්නේ මේ දෙක. n = m බෙදීම m කියන එක පස්සේ අපි ඉගෙන ගන්න C = m බෙදීම v කියන එක. ඔය දෙක එක එක විදිහට යෙදෙන විදිහ තමයි ගණන් වල තියෙන්නේ. ඒ නිසා ගණන් වලට බය වෙන්න එපා. මේ සිත ගණන් හදන්න නෙවෙයි try කරන්න ඕන. කෙමිස්ට්‍රි තේරුම් ගන්න. දැන් අපි කරන්නේ ගණන් හදන්න ඉගෙන ගන්නවා. කියන්නේ සුළු කිරීම ඉගෙන ගන්නවා. සුළු කරන්න රසායන විද්‍යාවේ බලන්නේ නැහැ ඔයාගෙන්. එහෙම සංකීර්ණ සුළු කිරීම කිසිවක් දෙන්නේ නැහැ. දැන් ඔය එක එක්කෙනා කියනවනේ කැල්කියුලේටර්ස් ඕන, එහෙම නැත්නම් ලඝු පොත් ඕනි. නැතුව සුළු කරන්න බෑ. අනේ ඔය එකක්වත් ඕනේ නැහැ. ලඝු පොත් අවශ්‍යම නැහැ. මම ලඝු බලන්න දන්නෙත් නැහැ. ලඝු බලන්න මම දන්නේ නැහැ. මට මතක නැහැ. ඊළඟට මම කැල්කියුලේටර්ස් වලින් ගණන් හදන්නෙත් නැහැ. හැබැයි විභාගෙට දැන් MCQ එකක් ඕන මේකක්. ඔය හුඟක් අමාරුයි ලොකු සුළු කිරීම තියෙනවා. ලඝු පොත් ඕන වගේ කියන එකක් මට පුළුවන් හිතෙන් තප්පර ගානකදී උත්තරේට යන්න. මුකුත් හදන්නේ නේද? පෑනක් පැන්සලක් මුකුත් ඕනේ. හිතෙන් ටක් ගාලා සුළු කරලා කියන්න පුළුවන් මේකේ උත්තරේ මෙන්න මේකයි වෙන්නේ කියලා. ඉතින් අපි ඉගෙන ගන්න ඕනේ එහෙමයි. නැතුව මේ MCQ පේපර් එකේ ගාන හදනවා කියලා ලඝු පොතකුත් ළඟට අරගෙන එහෙම තමයි හොරෙන් කැල්කියුලේටර් එකකුත් ගෙනහිල්ලා මේ කොළ දෙක තුනක් ගණන් හදන්න වෙලාවක් නැහැනේ. විනාඩි 2යිනේ තියෙන්නේ. ඉතින් පේපර් එකේ ප්‍රශ්නේ දෙන්නේ ඔයාට හිතෙන් හදන්න. හිතෙන් හදන්න. ඉතින් අපි ඉගෙන ගමු. හොඳයි නේද? මේ අමාරුයි කියන ගණන් ලඝු බලන්න ඕනෙත් නෑ. කැල්කියුලේටර්ස් ඕනෙත් නෑ. හිතෙන් පොඩ්ඩක් ගාන දිහා බලාගෙන හිටියා. හිතෙන් ටට්ටක් ගාලා උත්තරේ හැදුවා. මෙන්න මේකයි උත්තරේ කියලා කියන්න පුළුවන් ක්‍රමයක් තමයි ඔයගොල්ලන්ට මම මේ පිළිවෙලකට කියා දීගෙන යන්නේ. ඒ නිසා කලබල වෙන්න එපා. වීඩියෝ ටික තියෙනවා YouTube එකේ. නැවත බලන්න. ඒක ෆලෝ කරන්න. එතකොට ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ඕනම ගානක් හදන්න පුළුවන්. ඒක ඊටාම පහසුවෙන් හදන්න පුළුවන්. දැන් ප්‍රශ්න පත්‍රයේදී බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේදී ඕගොල්ලන්ට මේ අර ලියන්න කොළ දෙන්න කියලා නේ. මේක ගොඩක් දෙනෙක් දන්නේ නැති දෙයක්. දැන් රචනා ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනකොට ඕගොල්ලන්ට අර පොතක් වගේ එකක් දෙනවා කොළ ටිකක් තියෙන එකක්. දැන් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේදී එහෙම දෙන්නේ. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේදී ඕගොල්ලන්ට දෙන්නේ ඕගොල්ලෝ පැන්සලක් ගෙදරින් අරන් යන්න ඕන. පැන්සලක් තිබ්බන් ඇති වෙන මොනවත් ඕනේ. ප්‍රශ්න පත්‍රයේ දෙනවා උත්තර ටික ගහන කොලයක් දෙනවා. ඔච්චරයි දෙන්නේ. ඇත්තටම විභාගයට ඕගොල්ලන්ට බහුවර්ණ ප්‍රශ්න පත්‍රවලදී රසායන විද්‍යාවේදී භෞතික විද්‍යාවේදී ලියන්න කොළ දෙන්න කියලා නේ. නමුත් ඉතින් සාමාන්‍යයෙන් අර පුරුද්දක් විදිහට ශාලාධිපතිවරයෙක් ඕගොල්ලන්ට කොළ දෙකක් දෙනවා. කොළ දෙකක් දෙනවා. නේද? හැබැයි ඉතින් පෙලක් ළමයි නේද පැය දෙක ඇතුළත නේද කොළ 15ක් 20ක් හදනවා. ගණන් හදනවා දානවා. ඉතින් දැන් ළඟ ඉන්න කෙනෙක් බලන් හිටියොත් මොකද හිතන්නේ? බුදු අම්මෝ මෙයා ගණන් හදන හැටියට මෙයාට සුවර් එකට එකක්. ඇත්තටම වෙන්නේ යාට S එකවත් ගන්න බැරි වෙනවා. කොළවල ලියලා ගණන් හදන ක්‍රමයක් නේ. අර කොළ දෙකයි දෙන්නේ. ඒක ඕනෙත් නේ. පැන්සලෙන් ඕගොල්ලෝගේ ප්‍රශ්න පත්‍රයේ තුල ප්‍රශ්නේ තියෙන තැන චුට්ටක් කුරුටු ගාලා පැන්සලෙන් නේ ටක් ගාලා උත්තරේ ගන්න ඕනේ. ඒක තමයි MCQ කරන ක්‍රමය. අපි ටික දැන් මේවා තමයි මේ කියා දෙන්න හදන්නේ. ඒ නිසා මුල වීඩියෝ බලලා හිතන්න එපා අනේ මේ ගණන් හදලා නැහෙනි වැඩක් නැහෙනි. එක ගාණක්වත් නැහෙනි. දැන් 6 වෙනි වීඩියෝ එකක් යනවා මවුලේ කී ඉන්න ගණන් නැහෙනි. එහෙම හිතුවොත් පුතේ දුවේ මේක කවදාවත් ඔයගොල්ලන්ට කරන්න හම්බ වෙන්නේ නෑ. එහෙනම්
දැන් මේ මෞලික ස්කන්ධය කියන සංකල්පය ඔයගොල්ලෝ තේරුම් ගත්තා. එතකොට මේ දැන් අපි මූලද්‍රව්‍ය වලට මෞලික ස්කන්ධයක් තියෙනවා වගේම සංයෝග වලටත් මෞලික ස්කන්ධයක් තියෙනවා. දැන් ජලයේ මෞලික ස්කන්ධය කියන්නේ මොකක්ද? ජලයේ මෞලික ස්කන්ධය. ඒතර අර වගේමයි. දැන් ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද? එහෙනම් සාමාන්‍ය අර සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද? 18යි. 18යි. එහෙනම් 18යි U. එහෙනම් ජලයේ මෞලික ස්කන්ධය කීයද? 18යි මෞලික ග්‍රෑම්. මෞලික ග්‍රෑම් 18යි. ඒක මතක තියාගන්න. දැන් එහෙනම් මට කියන්න කාබන් ඩයොක්සයිඩ් වල මෞලික ස්කන්ධය කීයද? දැන් මේක අපි හොයන්න ඉගෙන ගත්තනේ. සූත්‍ර ස්කන්ධේ කාබන් 12යි, ඔක්සිජන් 16යි, 16 වරක් 2යි. එහෙම ඔපමණික මේක 44යිනේ. 44යි, එහෙනම් 44යි U. අපි U අමතක කරමුකෝ 44යි. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් වල මෞලික ස්කන්ධය කීයද? මෞලයට ග්‍රෑම් 44යි. ඉතින් දැන් ඔය පුළුවන් නේද? ඕන මන් දෙනවා ලොකු සූත්‍රය C6 H12O6 කියනකොටත් පැණි රහ දෙන්නවා නේද? ග්ලූකෝස්. දැන් ඕගොල්ලන්ට මේවා පාඩම් ගණන් බෑ කිව්වට ඇත්තට ඕගොල්ලන්ට මේවා මතකයි. මේවා මතක තියාගන්න ඕනෙත් නේ. ඒත් වලට මතකයි මේවා 180යි. එහෙනම් ග්ලූකෝස් වල මෞලික ස්කන්ධය කීයද? ග්ලූකෝස් මෞලයක් කියන්නේ ග්‍රෑම් 80ක්. මෞලික ස්කන්ධය ග්‍රෑම් 80ක්. ග්ලූකෝස් සාරලසීනි නේද? අපි ක්‍රීඩා කරනකොට එහෙම අර ෂණිකව ශක්තිය ගන්න පාවිච්චි කරන්නේ මේ ග්ලූකෝස් නේද? අපි ග්ලූකෝස් ටිකක් කනවා. ඒතකොට ෂණිකව ශක්තිය ලැබෙනවා. දැන් එතකොට දැන් ග්ලූකෝස් මෞලයක් කන්න දැන් කෙමිස්ට්‍රි කරන කෙනෙක් දුවනවා. නේද? එයා ග්ලූකෝස් මෞලයක් කනවා. එහෙනම් ග්ලූකෝස් මෞලයක් කෑවොත් මොකද වෙන්නේ? ග්‍රෑම් 180ක් කන්න ඕන. එහෙනම් ග්ලූකෝස් මෞල භාගයක් කනවා කියන්නේ ග්‍රෑම් 90ක් කන්න ඕන. නේ? ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ තරඟ වලට එහෙම දුවනවා නම් කෙමිස්ට්‍රි කරපු අය නේද? ඉතින් ඕන මෞල වලින් ගණන් කරලා කන්න. නේද? ඉතින් මම මේක නිකන් අර කියන්නේ මේවා මතක තියාගන්න ඕන නිසා මතකයේ තියෙන්න තමයි මම විවිධ දේවල් කියන්නේ. ඉතින් එහෙනම් ඔන්න ওই විදිහටත් අපිට මේක කියන්න පුළුවන්. ඊළාට ඔය ගණන් හදනකොට තවත් දෝෂයක් තමයි වෙන තැන මේ ගණන් හදනකොට යෙදෙන දේවල් මම මේ ඔයගොල්ලන්ට කියාගෙන යන්නේ. දැන් ඕගොල්ලන්ට කියනවා ඔක්සිජන් මෞලයයි කියලා. ඔක්සිජන් මෞලයයි. ඒතරොන ළමයින්ට නිතරම මේක වර්ධිනවා. දැන් ඔක්සිජන් මෞලයයි කියපුවම අපි ගන්නෙ මොකක්ද? ඔක්සිජන් මෞලයයි කියපුවම. ඒතර අපි ඔක්සිජන් මෞලයයි කියලා කියපුවම ගන්නෙ Oද O2ද? Oද O2ද? ඉතින් ඕක දන්නේ නැති වුණාම එහෙනම් ඔක්සිජන්ගේ මෞලික ස්කන්ධය කියපුවම 16 ගන්නවා. නේද? මේක කියලා හිතන කෙනා 32යි කියලා ගන්නවා. 16 2යි. එතකොට දැන් අපි පරීක්ෂණයකදී ඔක්සිජන් නිදහස් වුණා කියපුවම ඔක්සිජන් පරමාණු නෙවෙයි නිදහස් වෙන්නේ O2 නිදහස් වෙන්නේ. නිසා අපි ඔක්සිජන් වායුව නිදහස් වුණා කියපු ගමන් එතකොට අපි ගන්න ඕන 16 නෙවෙයි O2 32 කියන එක අපි ගන්න ඕන. ඒක අපි හොඳට දැනගෙන ඉන්න ඕන. නැත්නම් ඕක තමයි වර්ධිනේ. දැන් අපි කියන ප්‍රතික්‍රියාවකදී නයිට්‍රජන් හැදෙනවා. ප්‍රතික්‍රියාවකදී නයිට්‍රජන් නිදහස් වෙනවා. එතකොට නයිට්‍රජන් නිදහස් වෙනවා කියපුවම ඔයා ගන්න ඕනේ N2. N නෙවෙයි. එතකොට 14 නෙවෙයි. 14 වරක් 2. ඉතින් ඔන්න ඕවා අපි දන්නේ නැති වුණාම හරිම ප්‍රශ්න. හරිම ප්‍රශ්න. දැන් ආයි සිද්ධියක් මම කියන්නද? දැන් සෝඩියම් පරමාණු මෞලික ස්කන්ධය කීයද? එතකොට හොයා ගන්න සෝඩියම්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 23යි. එහෙනම් සෝඩියම්ගේ මෞලික ස්කන්ධය කීයද? මම ඉස්සෙල්ලත් කිව්වා ග්‍රෑම් 23යි මෞලයට. හරි. දැන් ප්‍රශ්නික කියනවා සෝඩියම් අයන මෞලික ස්කන්ධය. අයන මෞලික ස්කන්ධය. ඒතර ඒක කීයද? ඒක කීයද? ඒකත් මේ ගානම තමයි. මේ ගානම තමයි. ඒක වෙනස් වෙන්නේ. ඇයි? දැන් ඔයාට හිතෙනවානේ මෙහිම දැන් සෝඩියම් පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝනයක් අයින් වෙලා තමයි සෝඩියම් අයනිය හැදෙන්නේ. ඔව්.
ඊළාට ඉලෙක්ට්‍රෝනයට ස්කන්ධයක් තියෙනවා. එහෙනම් පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝනයක් අයින් වුණාම හැදෙන අයනි ස්කන්ධය සෝඩියම් පරමාණු ස්කන්ධයට වඩා අඩුයි. එහෙනම් දැන් මේක 23යි නම් මේක 23ක් වෙන්න බෑ. ඊට වඩා අඩු වෙන්න ඕන. ඔහොම හිතෙන්න පුළුවන් නේ. කිසි වැරද්දක් නැහැ. එහෙම හිතෙන්න ඕනේ ඇත්තටම. නමුත් අපි එච්චර හිතන්න ඕනේ. ඒක වෙන විදිහකට කියපුවම හේතුව මේකයි. දැන් ඉලෙක්ට්‍රෝන ස්කන්ධය ඊටාම කුඩායිනේ. අර මට නම් ඒක හරියට මතකත් නෑ 9.1.7 වැඩි කිරීම 10 ඍණ 32ද ඔන්නෝම ගාණක් නේ තියෙන්නේ. මේක මට හරියට මතක නෑ. ඒක ඇත්තට මතක තියාගන්න ඕනෙත් නෑ. 28ද ඔන්නෝම ගාණක් තියෙන්නේ. මේක මට මතක නෑ. මේක මතක තියාගන්න ඕනෙත් නෑ. මේ වගේ ගාණක් නේ තියෙන්නේ. එතකොට 10 ඍණ 28. එතකොට මේ 10 ඍණ 28 දශම 0.0.0.0 කියලා 28ක් ගියන් පස්සේ තියෙන එක. ඉතින් එතකොට අපි මේ ඉලෙක්ට්‍රෝනය අයින් වුණාම මවුලයකට දාලා ග්‍රෑම් ගන්න අන්න එහෙම අඩු වෙන්නේ. ඉතින් ඒතර ඒක අපි සලකන්න ඕනේ නෑනේ. නේද? අපි ඔය දශම ගණනක්වත් අපි සලකන්නේ නෑනේ නේද? එතකොට මේ 0.0.0.0 කියලා 28ක් තියෙන එක අපි ඒක මේකෙන් අඩු වුණාය කියලා උත්තරේට වෙනසක් වෙන්නේ අපි සුළු කරනකොට එච්චර දශම ස්ථාන හිතන්නේ. ඉතින් ආන්ගේ නිසා අර පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන ඉවත් වුණාම හැදෙන අයනවල ස්කන්ධය පරමාණු ස්කන්ධය කියලාම තමයි ගන්න. නැතුව ඉවත් වෙච්ච ඉලෙක්ට්‍රෝන ගානේ ස්කන්ධය අඩු කරලා ගන්නව නෙවෙයි. ඒ නිසා සෝඩියම් පරමාණු මෞලික ස්කන්ධයත් මෞලික ග්‍රෑම් 23යි. සෝඩියම් අයන මෞලික ස්කන්ධයත් 23යි. දැන් අපි ෆෙරස් කියලා කිව්වොත් ෆෙරස් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 56යි. එහෙනම් ෆෙරස් වල මෞලයක් කියන්නේ ග්‍රෑම් 56ක්. හැබැයි ෆෙරස් ධන 3 අයන එහෙම නැත්නම් ධන 2 අයන ෆෙරස් ධන 3 අයන මේ දෙකම හදනවානේ. ඒතර මේ ෆෙරස් ධන 2 අයන මෞලික ස්කන්ධයත් මේකම තමයි. ෆෙරස් ධන 3 අයන වල මෞලික ස්කන්ධයත් මේකම තමයි. ඒවා වෙනස් වෙන්නේ. ඒ නිසා අයන වල ස්කන්ධය ගන්න අපි පරමාණු වල ස්කන්ධයම තමයි. ඒට හේතුව අයන හදනකොට ඉලෙක්ට්‍රෝන පිට වෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන වල ස්කන්ධය ඊටාම කුඩා නිසා ඒක අපි නොසලකා හරිනවා. ඉතින් ඕවා අපි දැනගන්න ඕනේ. නැත්නම් ඕවා විභාගෙට ඕවා එනකොට අපිට එතකොට තමයි අපි හිතන්න පටන් ගන්න. එතකොට අවුල්. ඉතින් ඊළඟට අනිත් වැදගත් දේ තමයි දැන් අපි ඔය අයනික සංයෝග ගැන කියනකොට දැන් බේරියම් ක්ලෝරයිඩ් මෞලයක් කියලා අපි කියනවා. ඒතර බේරියම් ක්ලෝරයිඩ් මෞලයක් කියන්නේ දැන් මේක අපි අර බේරියම්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය ක්ලෝරින් එහෙම අරන් හදපුවම 208යි. සූත්‍ර ස්කන්ධය. එනිසා මෞලික ස්කන්ධය කියන්නේ 208යි ග්‍රෑම් මෞලයට. එතකොට මේ තියෙන එතකොට අර සූත්‍ර ස්කන්ධය කියන එක. ඒතර එතනදී අපි ගන්න සූත්‍ර ස්කන්ධයට සමාන මෞල ගන්න. දැන් මම ඉස්සෙල්ලා කිව්වා දැන් සෝඩියම් ක්ලෝරයිඩ් මෞලයක් කියන්නේ මේ සෝඩියම් 23යි ක්ලෝරින් 35.5යි. ඒ කියන්නේ 58.5යි. ඒ කියන්නේ සූත්‍ර ස්කන්ධය තමයි අපි එතනදී ගන්න අයනික සංයෝගිකදී. ඉතින් ඔන්න ඔය කරුණ ටික අපි තේරුම් ගන්න ඕන මේ මෞලයේ කියන සංකල්පයත් එක්ක කතා කරනකොට. රයිට්. ඒතර මම මේ මුලින් කතා කරගෙන ගියේ මේ සංකල්පයේ යෙදෙන විදිහ මෞලයක් කියන්නේ මොකක්ද කියන එක. රයිට්. අපි ඊළඟ වැඩසටහනේදී බලමු මේ මෞල ආශ්‍රිතව ගණනය කිරීම කරන්නේ කොහොමද කියන එක. ඕන දැන් ඉතින් අදත් පාඩම ඉවර වෙනවා. මුකුත් ගණන් හැදුවේ නැහැ කියලා හිතෙන් බනිනවා ඇති. කමක් නැහැ. අපි ඊළඟ සතියේ ඊළඟ දවසේ පාඩමින් ඊළඟ වීඩියෝ එකකින් අපි කතා කරන්නේ මේ මෞල ආශ්‍රිතව ගණනය කිරීම කරන්නේ කොහොමද කියන එක. ඒ නිසා කනගාටු වෙන්න දෙයක් නැහැ. ඊළඟ වීඩියෝ එකේ ඉඳලා නේද ගණන් හදන්නට තියෙනවා. එහෙනම් අපි අද පාඩම මෙතනින් අවසන් කරනවා.